සිය සුරැකිව හදින් හදට රස මුණන විදුනැන පාදන සේවය ඔබේ සවනට රස වින්දනය පිරි සවන මතකය දිගේ සිත කියවෙන හෝරාව සුනිමල් බාලසූරිය ඉදිරිපත් කරයි සක්මන් මළුව. මතකයන් දිගේ හිත කියවන මේ හෝරාවට අද සක්මන් මළුවේ මා සමග එකතු වන්නට මගේ ආරාධනය ලැබුණේ ටොරොන්ටෝවේ අප බොහෝ දෙනෙකුගේ සීමා මායිම් වලට හසුවන විශේෂ හැකියාවකින් යුක්ත අපේම මිතුරයක්. ඇය පිළිබඳව මට විස්තර කතා කරන්න ගොඩක් වෙලාව තිබෙනවා අද සක්මන් මළුවේ. නමුත් ආරම්භයේදී මම ඇය ගැන මෙහෙම කියනවා. ඇය ප්‍රවීණ ලේඛිකාවක්. ඒ වගේම ඒ ප්‍රවීණත්වය මේ වන විට සම්මානයෙන් පිදුම් ලබලා තිබෙනවා. ඇය ලිව්වේ මොනවද, සම්මාන ලැබුවේ මොනවටද කියන එක අපි සක්මන් මළුවේ ටික වෙලාවකදී කතා කරමු. මම මුලින්ම ඇයව නමින් හඳුන්වා දෙන්නම්. ඇය ටොරොන්ටෝවෙන් ශමෙල් ජයකොඩි. ශමෙල් අපි සවන අන්තර්ජාල ගුවන්විදුලිය වෙනුවෙන් ඔබව මේ අවස්ථාවට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. බොහොම ස්තුතියි. ඉතින් අපි බොහොම මේ සරලව අපේ කතාව පටන් ගමු. මම ආසයි මේ ඔබේ මෑත කාලය ගැන කතා කරන්නට කලින් අර අතීතයට ඔබේ මතකයේ ගෙනියන්න. ඔබේ ළමා කාලෙට. ඒ ළමා කාලය ගැන මේ වෙනකොට ඔබේ තිබෙන මතකයේ කොහොමද? ඇත්තටම ළමා කාලය, මගේ ළමා කාලය හරිම සුන්දර එකක්. ඒ වුණාට ආපස්සට ගිහින් බලපුවාම ඒක ඇත්තටම සුන්දරයි කියනවට වඩා බොහොම කලබලකාරී, බොහොම අත්දැකීම් සහිත එකක්. මොකද මගේ පියා විදුහල්පතිවරයෙක්, මව ගුරුවරියක්. ඉතින් කුඩා කාලේ මට ඒ ඇත් එක්ක තනින් තනට යන්න වුණා. හුඟක් වෙලාවට මම හැම පන්තියකටම ගිහිලා තියෙන්නේ අලුත් ඉස්කෝලේකට. සමහරක් වෙලාවට මම එකම අවුරුදු ඉස්කෝලේ දෙකකටත් ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ ඉස්කෝලෙන් ඉස්කෝලේට යන, පාසලෙන් පාසලට යන මේ ජීවිතේ ළමා කාලේ මම හිතන්නේ යම්කිසි සුන්දරත්වයෙන් පිරුණු දෙයක් විදිහට මට දැනෙනවා. ඒ වුණාට ඇත්තටම ඒක ලේසි පාසු දෙයක්ුත් නෙමෙයි. මොකද එක වෙලාවකට හැම අවුරුද්දකම අලුත් මිතුරියෝ අලුත් තැනක ඒ හැම දෙයකම පුරුදු වෙනවයි කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වගේම මේ පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අපි පටන් ගත්තා මේ නේවාසිකාගාරයක නැවතිලා ඉගෙන ගන්න. එතකොට ඒක තවත් වෙනස්ම දෙයක්. දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තනියම මේ තමන්ගෙම ජීවිතයක් වෙනම පටන් ගන්නවා වගේ දෙයක්. ඉතින් ඒක නිසා සුන්දරයි කිව්වට යම්කිසි අත්දැකීම් බහුල දෙයක් විදිහට තමයි මට මතක. ශමල්, දැන් ඔබ කිව්වා මේ පාසලෙන් පාසලට මාරු වෙන්න ඕන, සමහරට එක අවුරුද්දෙත් එක පාසලකට වැඩි යන්න වෙච්ච වෙලාවල් තිබුණා කියලා. දෙමව්පියන්ගේ රාජකාරී අවස්ථාව නිසා. දැන් මේ ওই ළමා කාලේ කොහොමද ඔබ මේ ගම එක්ක, එහෙම නැත්නම් සමහරට ඔබ නගරේ නම් මම මේ ප්‍රශ්නේ අහුව අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් ඒ ළමා කාලේ කොහොමද මේ පරිසරයත් එක්ක ඔබ වැඳිලා හිටියේ? අපිට ඒ කාලේ ලොකු දැනුමක් නැහැ. අපි ආවට තියෙන දෙයට අපිට අනුගත වෙන්න හැකියාව තිබුණා ඒ කාලේ. දැනට වඩා. අලුත් මිතුරියන්ට අපි පුරුදු වෙනවා. දැන් වගේ පසුබෑමක් නැහැ. ලෑස්ති වෙන්න වෙලාවක් අපිට අවශ්‍ය නැහැ. අපි කොහෙටද යන්නේ එතෙන්ට පුරුදු වෙනවා. එහෙම එකක් මං හිතන්නේ ඒක මට විතරක් නෙමෙයි. හැම කෙනාගේම ළමා කාලේ Tamanට තිබුණු දෙයක්. අලුත් තැනකට ඉක්මනින් හැඩගැහිීමේ හැකියාව. මට කියන්න තියෙන්නේ ඒක අපි හැමෝටම තිබුණ දෙයක්. ඒ දේ මට ඒ දේ අවස්ථාවට මුහුණ දෙන්න උදව්වක් වුණා. ඉතින් ඔය මේ
අපි ළමා කාලෙන් වර්තමානයට හිමින් පියන ගන්නට ඉස්සෙල්ලා මේ සක්මන් මළුව දිගේ මම ආසයි මේ ඔබ අද අපි හැමෝම වෙනුවෙන් තෝරාගෙන තිබෙන මේ ගීත සමුච්චයේ පළවෙනි ගීතයට සවන් දෙන්න. මේ ගීතය දියමන්ති චිත්‍රපටය වෙනුවෙන් 1976 තිරගත වෙච්ච දියමන්ති චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගෙන් රචනය වුණ ගීතයක්. ඒ වගේම සංගීතවත් කරලා තිබෙන්නේ ඩී.ආර්. පීරිස් කියන ප්‍රවීණ සංගීතඥයා. යෝන් වසන්තේ. මොකද්ද මේ විශේෂ හේතුව මේ ගීතයෙන් අද අපේ මේ සක්මන් මළුව සරසන්නට මුලින්ම? ඔබ මාව මුලින්ම හඳුන්වලා දුන්න ලේඛිකාවක් විදිහට. ඇත්තටම මගේ ජීවිතේත් ප්‍රධාන කොටසක් පිරලා තියෙන්නේ මගේ ලේඛන දිවියෙන්. ඉතින් මගේ හැම පොතක්ම ලියද්දී යම් කිසි මගේ අදහසක් තියෙනවා මේ යෝන් ජීවිතය කියන එක උලුප්පල දක්වන්න. මම හිතන්නේ ඒකට හේතුවක් තමයි මං කැමති මගේ යෝන්වියට. ඒ වගේම හැම කෙනාම කැමති. මොකද යෝන්විය කියන්නේ ආපහු අපිට ලබා ගන්න බැරි හරිම අහිංසක අව්‍යාජ නිර්මල කාලයක්. මොකද ඒ කාලේ ආපහු වෙන්නේ නැහැ. අපි කිව්වේ නැහැ ඔබ දැන් යෝන්විය ඉක්මවා ගිහින් කියලා. ඉතින් මම යෝන්විය නැවත මතක් කරනවා වගේ දෙයක් මට හිතෙනවා මේ ගීතෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම පොතක් ලියද්දී සාමාන්‍යයෙන් මම හැමතිස්සෙම හිතනවා මගේ මේ පොතේ පසුබිම් ගායනය මෙන්න මේ වගේ එකක් වෙන්න ඕන කියලා. ඉතින් මම මේ ගීතයට හරිම කැමතියි. හොඳයි ශමෙන්. අපි ගීතය අහලා ඉමු. දුහුල් වලාකුලේ යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ රැන් මුදාගෙන පාරි යනු මැන ඉගිල්ලිලා යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ දිලිසෙන කඳුලේ කිරණින් ගලාබසිනු මෙන නිරන්තරේ සිනාසිසි යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ හතරලි ගවසා
සරුවහුරක්සේ රැවිලෙනු මෙන අහස් ගඟේ දියඹ දිගේ අහස් ගඟේ දියඹ දිගේ යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ රැන් මුදාගෙන පායි යනු මැන ඉගිල්ලිලා. මතකයන් දිගේ ඔබේ සිත කියවන හෝරාව සක්මන් මළුව. අද සක්මන් මළුවේ මා සමග රැඳිලා ඉන්නේ ශමිල් ජයකොඩි ටොරොන්ටෝවෙන්. ශමිල්, අපි මේ අනික් විස්තර කතා කරන්නට කලින් අපි අහුවනේ නන්දාමාලිනිය ගැප්පේ ගීතේ යෝන් වසන්තේ. තව මොන හරි දෙයක් මට හිතුණා මේ ගීතය අහන වෙලාවේ ඔබ තවත් මොන හරි දෙයක් කියන්න සූදානමින් නැත්තම් හිතමින් ඉන්නවා කියලා ගීතය ගැන. ඔව් සුනිමල්, මේ ගීතයේ චිත්‍රපටියේ මේ රූප රාමු පෙළ මං හිතන්නේ ඒ රූප රාමු පෙළට මං මොනතරම් කැමතිද කියනවා නම් මේ ගීතයත් එක්ක මට ඒක මතක් වෙනවා. මේකේ නන්දාමාලිගේ යෝන් කටහඬ තියෙන්නේ. ඒ වගේම මේකේ රංගපාන අනික් නළු නිලියෝ 4 දෙනා ඔවුන්ගේ යෝන් වියේ ඉන්න 4 දෙනෙක්. මං හිතන්නේ මේ අහන හැමෝටම මේක මතක් වෙනවා ඇති. මතකද ඒ රංගපාපු නළු නිලියෝ? ඔවුන් ගෝල් ෆේස් පිට්ටනියේ මේ පෝනියෙක් පිටේ තමයි යන්නේ. පෝනියෝ පිටේ 4 දෙනාම නැගලා යන්නේ. අමරසිරි කලන්සූරිය, මාල්නී ෆොන්සේකා, මට අනික් දෙන්නගේ නම් මතක නැහැ. මං හිතන්නේ රවීන්ද්‍ර රන්දෙනිය ඉන්නවා. ඔව්, ඒ රූපරාමුව මට නිතරම ඇවිල්ලා පේනවා. හොඳයි, අපූර්ව මතකයක්. ඉතින් මම මේ අපි තව ටිකක් ඉස්සරහට යන්න දැන් සක්මන් මළුවේ. දැන් මට ඔබව හමු වෙන්නේ සක්මන් මළුවේ අද කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. මේ කොහොමද මේ ටොරොන්ටෝයේ ගෙවන ජීවිතය? නැත්නම් මේ ඔබ දැන් ලංකාවෙන් සංක්‍රමණය වෙලා මෙහෙට මම හිතන්නේ සෑහෙන කාලයක්. ඔව්. අපි ඒ ගැන ටිකක් කතා කරමු. මම කැනඩාවට ආවේ මගේ මහත්තයත් එක්ක 2003 අවුරුද්දේ. එතකොට අපි විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා රැකියාව කරලා වසර 3ක් ගත කරලා තමයි ආවේ. ඉතින් ඒ කාලේ එකක් අපිට පහසුකමක් තිබුණා මෙහි පහසුවෙන් රැකියාවල් හොයාගන්න පුළුවන්කම තිබුණා. මොකද මම දරුවොත් එක්ක නෙමෙයි ආවේ. ඒ පහසුකම තිබුණා. ඉතින් මේ වෙනකොට අවුරුදු දැන් 14ක් වෙනවා කැනඩාවට ඇවිල්ලා. ඔබ අධ්‍යාපනය ලැබුවේ මොන ශාස්ත්‍රයෙන්ද? මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු වංශය තමයි මම ඉගෙන ගත්තේ. මම උපාධිය ලබා ගත්තේ සිවිල් ඉංජිනේරු උපාධිය. දැන් ඔය ඉගෙන ගන්න කාලේ ඉඳලම නිකන් හිතේ යට සැලසුමක් තිබුණාද මේ කවදා හරි දවසක නැත්තම් පුළුවන් තරම් ඉක්මනින් ලංකාව දාලා යන්න ඕනේ කියලා? නැහැ. එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් අපිට විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ රැකියාව කරන්න පටන් ගත්තට පස්සේ මේ මගේ ගම කුරුණෑගල, කොළඹ නෙමේ. ඉතින් එතකොට ප්‍රශ්න ගොඩක් එනවා. අපි කොළඹ රැකියාව කරන්න ඕන, කොළඹ පදිංචියට එන්න ඕන, අලුත් ජීවිතයක් කොළඹ පටන් ගන්න ඕන. එතනදී උඟාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඉතින් ඒ වෙලාවේ එක විසඳුමක් විදිහට තමයි මේ කැනඩාවට ආවේ. නමුත් ස්ථීර පදිංචියකට ආවා කියන අදහස නෙමේ. කැනඩාවට ඇවිත් බලනවා කියන එක. මොකද ඒ අවස්ථාවේ යන්න පුළුවන් වුණු රටවල් වලින් එකක් තමයි කැනඩාව. හුඟක් අය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වලට ගියා. ඉතින් ඇවිත් බලනවා කියන විදිහට තමයි ආවේ. කොහොමද ඉතින් මෙහි දැන් ගෙවන ජීවිතය පිළිබඳව තෘප්තිමත්ද? ඔව්, තෘප්තිමත්. හේතුව කියන්න තියෙන්නේ මේක ඒකාකාරී තමයි. නමුත් ඒ ඒකාකාරීකම තුලම යම්කිසි නිදහසකුත් තියෙනවා. ජීවිතය ගැන යම්කිසි ඒ කියන්නේ නිදහසක් කියන්නේ එදිනෙදා වැඩ කටයුතු සිද්ධ වෙන විදිහ, රැකියාවක් හොයා ගැනීම, රැකියාවක් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය, ඒ දේවල් දිහා බලපුවම යම්කිසි සුරක්ෂිත බවක් තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම කැමති කියන්නේ.
ඒ වුණාට මතකය ගැන කියනවා නම් අතීත මතකය ගැන කියනවා නම් තාමත් ලංකාවට ගිහිල්ලා මාසයක් දෙකක් හරි ඉඳලා යෑමේ ආසාවක් නම් නිතරම තියෙනවා. ඒක කවදාවත් නැති වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මෙහි ඉන්න ඇලුම් කරනවා. නමුත් හැමතිස්සෙම හිත බැඳෙනවා අපේ රටත් එක්ක. අපේ මතකය තියෙන්නේ අපේ රටත් එක්ක. ඔව් ඇත්තටම ඒ මතකය තමයි අපිව ජීවත් කරන්නේ අපි විශේෂයෙන්ම විදේශයක ඉන්නකොට. ඒක මම හිතන්නේ අපි බොහෝ දෙනෙකුට පොදු ධර්මතාවයක් වෙනවා. ඔබටත් අපේ මේ ශ්‍රාවකයන් වැඩි දෙනෙකුටත් මම හිතනවා ලංකාවේ අය පමණක් නෙවෙයි අනිත් විදේශ රටවල ඉන්න අයත් අපේ වැඩසටහනට සවන් දෙනවා. ඕන් හැමෝටම හිතෙනවා ඇති ඔව් ඒක තමයි ඇත්ත කතාව අපි පිටිපස්සේ තියෙන කියලා. මේ දෙකනේ මෙහෙදි දැන් ඔබට මේ ලංකාවේ හිටියට වඩා ඔබේ මේ කලා කටයුතු වලට ඔබේ මේ ග්‍රන්ථකරණයට නැත්නම් නිර්මාණ කටයුතු වලට වැඩි අසසිල්ලක් මෙහිදී ලැබෙනවද? ඔව් විශේෂයෙන් මොකද ඇත්තටම මම ලංකාවේ හිටියානම් මං පොත් ලියන එක ගැන හිතන කෙනෙක් නෙමෙයි. මම ඒක ස්ථිරවම දන්නවා. නමුත් කැනඩාවට ඇවිල්ලා වසර 2-3ක් යද්දී අපි රැකියාව කරන්න අරගෙන ජීවිතේ යම්කිසි අර නිස්කලංක කාලයක් ලැබෙනකොට යම් වෙලාවක් ඉතුරු වුණා අපිට මට පොතක් ලියන්න ආස හිතෙන කතාවක් ලියන්න හදවතට දැනෙන දෙයක් ලියන්න මම හිතන්නේ ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මේ හුදකලාවත්. මොකද අපි ආපුවම මේ පවුල් විදිහට තනිව බොහෝ දුරට ඉන්නේ. ලංකාවේ වගේ දෙමව්පියෝ සහෝදරවරු ළඟ නිතර නැහැ. නිතර ගැවසීමක් නැහැ. ඉතින් ඒ වෙලාව මේ ලිවීමට යෙදුණා. ඉතින් ඉන්පස්සේ දිගට මේක පුරුද්දක් වුණා. ඒ හින්දා මම හිතනවා මේ මම කැනඩාවට ආපු නිසා තමයි මේ ලේඛන දිවියට ගියේ කියලා. ඉතින් මේ මම සූදානම් වෙනවා මේ ඔබ තෝරාගෙන තිබෙන ඊළඟ ගීතය වාදනය කරන්න අපිට අහන්න ඒ වගේම අපේ අනිත් ශ්‍රාවක හිතමිතුරන්ටත් සවන් දෙන්නට. ඒ ගීතයට යන්නට කලින් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් පුංචි පණිවිඩයක් තිබෙනවා කියන්නට. සක්මන් මළුවේ මාත් සමග එකතු වෙන්නට මා සමග පිළිසඳරේ දෙන්නට මතකයන් දිගේ හිත කියවන්නට කැමති ඔබ ඕනම කෙනෙකුට පුළුවන්. ඒ සඳහා අපිට පුංචි මතක් කිරීමක් කරන්න. අද මේ වැඩසටහන අවසානයේදී අපි දෙන්න විද්‍යුත් තැපැල් ලිපිනයට ඉල්ලීමක් කරන්න. ඔබ පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර අවට නම් අපි ඒ සඳහා ඊට ප්‍රස්තාව ලබා දෙන්නට හැම විටම සූදානම්. සක්මන් මළුව හැම දෙනෙකුටම නිදහසේ සක්මන් කරන්නට අවැසි වේදිකාවක් විදියට අපි තනා දෙනවා. ඒ ඔබේ අත්දැකීම් ඔබේ මතකයන් අප සමග බෙදා හදා ගන්න හෝරාව මේ නිසා. හොඳයි. ඔබ ඊළඟ ගීතයේ තෝරාගෙන තිබෙන්නේ මාලිනී බුලත්සිංහලයන් ගැයූ ගීතයක්. මම එහෙම කියලා නවතිනවා. ඊටු ටික ඔබ කියන්න. ඔව් ඒකේ නම් සඳකෙන් දහරින් දෙනුවන් පිරිලා. මේ ගීතය අපේ කාලේ ගීතයක් කියලා මට කියන්න කැමතියි. මෙහි සංගීතය, පද රචනය, තනු නිර්මාණය, ගායනය මේ කියන හැම දෙයක්ම මම අහන්න කැමති උසස් මට්ටමේ තියෙන ගීතයක් කියලා මට මේක මම දකින්නේ. ඒ වගේමයි මේ ගීතය ටෙලිනාට්‍ය ගීතයක්. ජයන්ත චන්ද්‍රසිරිගේ විදහාමිනී ටෙලිනාට්‍ය. ඒකත් අපි ලංකාවේ ඉන්න කාලේ ප්‍රචාරය වුණු එකක්. බොහොම රසවත් ඒ වගේම හරවත් ටෙලිනාට්‍යයක්. ඔබට මතක නම් සුනිමල් ඒකේ රූපරාමුව මේ විදහාමිනීගේ ගෙදර මේ ලෙඩු ටික තමයි මේ රූපරාමුවේ රඟන්නේ. ඉතින් මේක මං හිතන්නේ මම දැකපු උසස්ම නිර්මාණයක් විදහාමිනී. හොඳයි. අපි විදහාමිනී රූපරාමුත් අපේ සිහියට නැගෙවි. මොකද අපේ අක්මුල් තවමත් තිබෙන්නේ අපේ මව් රටේ. අපි එදා විඳපු රසය අපේ හිතවල තවම තිබෙනවා. ඉතින් චමල් අපි ගීතය අහමු. ඊට පස්සේ ආයෙත් කතා කරමු. ah
අද සක්මන් මළුවේ මා සමග සක්මන් කරමින් මතකයන් අවදි කරන්නේ ටොරන්ටෝවේ ශමිල් ජයකොඩි. ශමිල්, අපි දැන් ගීත දෙකක් මැහුවා. මම කැමතියි දැන් අර මේ ඔබේ ප්‍රවීණත්වය ඔබ මේ මෑත කාලේ බොහොම ඉස්මතු වෙන විදියට කටයුතු කරපු මේ ග්‍රන්ථකරණය නැත්නම් නවකථාකරණයට ඔබ පෙළඹුණේ කොහොමද කියන එක දැනගන්න. ඒ කියන්නේ ඔබ පාසල් යන කාලේ ඉඳලම ලේඛනයේ යෙදලා හිටියද නැත්නම් ඊටත් පස්සේ කාලෙකදී මේ ලේඛනයත් එක්ක එකතු වුණේ? මම පාසල් කාලේදී නම් පොත් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. නෑ, පොත් නොලිව්වත් අඩුම ගානේ ඒ කාලෙදී යම් යම් කිව්වා. ඒ කාලේ පොත් කියෙව්වා. මං හිතන්නේ පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා. මොකද පන්තියේ වැඩ දෙද්දී වැඩ පාඩු කරගෙනත් පොත් කියෙව්වා. පුස්තකාලේ පාසල් පුස්තකාලේ වැඩිපුර වෙලාවක් හිටියා. ඊට පස්සේ මම ඉස්කෝලේ ගිය ටවුමේ පුස්තකාලයක් තිබ්බනම් ඒ පුස්තකාලෙත් හිටියා. ඉතින් මං හිතන්නේ මොන වගේ පොත්ද කියෙව්වේ? නම කතාවද? අහුවෙන හැම පොතක්ම ඒ වයසේ අපිට කියවන්න තිබුණ සාමාන්‍ය පුස්තකාලික තියෙන පොත් හැම එකම වගේ කියෙව්වා. මං හිතන්නේ අපි මුලින්ම පටන් ගත්තේ ඔය රුසියානු කෙටි කතා, නවකතා ඒ කියන පරිවර්තන කෘති. ඒ කාලේ පොත් හරි සුලභයි. ඒවයි මං හිතන්නේ ඒ කියවීම දිගින් දිගටම ගියා. ඒත් අපි ඊට පස්සේ සාමාන්‍ය පෙළින් උසස් පෙළට යනකොට අපි ඉගෙන ගන්න වැඩි කාලය යොදපු හින්දා ඒ කාලේ මේ කියවීම කෙනෙක්ට හිතන්න පුළුවන් අඩු උනායි කියලා. මගේ එහෙම අඩු වුණේ නැහැ. මොකද මම මේ ගණිතාංශයෙන් ඉගෙන ගත්තේ. ඉතින් සුනිමල් මම කැමති වුණේ මේ ගණිතාංශයෙන් ඉගෙන ගන්න ඇත්තටම. උසස් පෙළ ගණිතය කරන්න කැමති වුණේ නැහැ. කැමති වුණේ නැහැ. ඉතින් මට මේ කැමති වුණ නැති එක මගාරව ගන්න අර නිකන් මේ බේතබ්බොද්දී අර මීපැණි කනවා වගේ මං කරේ පොතක් කියවගෙන පොඩ්ඩක් පොත කියනවා පැත්තක තියනවා පාඩම් කරනවා. පොත කියනවා පැත්තක තියනවා පාඩම් කරනවා. ඒතකොට මේ මම දැන් පොඩි බාධාවක් කරනවා අපි ආයෙ නමස්තුකාවට. මේ කවුද එතකොට පෙළඹුවේ මේ ගණිතය කරන්න කියලා? මගේ දෙමව්පියෝ ගුරුවරු. ඉතින් ඔවුන් බලාපොරොත්තු වුණා අද ලංකාවේ විදියට තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ඉංජිනේරුවරයෙක් වෙන්න යුතුයි කියන එක ඔවුන් මට කිව්වේ නැහැ. නමුත් මම දන්නවා ඔවුන්ට සමාජයේ යම් සතුටක් විඳින්න ඒ දේ මට ලබා දෙන්න පුළුවන් කියන උත්සාහයක යෙදලා බලන්න. ඒ කියන්නේ ඔබ ගණිතය ඉගෙන ගත්තේ ඔබේම මේ බලාපොරොත්තු වෙනුවෙන් නෙවෙයි. බලාපොරොත්තු කියන්නේ ඔබේම මේ අනාගත රැකියාවක් ගැන හිතලා නෙවෙයි. මේ ඉංජිනේරුමේ ශාස්ත්‍රයට යන්නට ඕන කියලා හිතලා නෙවෙයි. ඔබේ දෙමාපියන් සතුටු කරන්නට. මොකද සාමාන්‍ය පෙළින් පස්සේ ගණිතාංශයට යනවද විද්‍යාංශයට යනවද වාණිජාංශයට යනවද කියන තේරීම එනවනේ. ඒ තේරීම අපි හැමෝටම ආවනේ. ඒ වෙලාවේ මම ගණිතාංශය තෝරගත්තා. ඒ තේරීම පිළිබඳව දැන් බොහෝ දෙනෙක් කතා කරනවා ඊට වඩා දරුවන්ට නිදහසක් තිබිය යුතුයි, දරුවන් කැමති දෙයක් කරන්නට කියලා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. දැන් අපි ආයෙත් යමු අර කතා කරමින් හිටපු මාතෘකාවට. ඉතින් මම පොත් කියෝ ඉගෙන ගත්තානේ ඊට පස්සේ ඇත්තටම අවුරුදු 20ක් 25ක් වෙද්දී අපේ ජීවිතේ හරියාකාරව පටන් ගත්තට පස්සේ මේ පොත් කියවීම නැතුව ගියා. මොකද ඊට පස්සේ අපි රැකියාවට මුහුණ දෙනවා, අපි විවාහයට මුහුණ දෙනවා. අපි රැකියාවත් එක්ක මොකද මම විශේෂයෙන් රාජ්‍ය සේවයට ගියේ. එතකොට එතන තියෙන අලුත් අත්දැකීම් මොකද ඉගෙන ගත්ත කාලේ වගේ නෙමෙයිනේ රැකියාවට ගියාට පස්සේ මුහුණ දෙන්න වෙන්නේ සැබෑ ලෝකයට, සැබෑ ජීවිතයටනේ. ඊට පස්සේ ඇත්තටම පොත් කියවීම මගේ ඇරුණා. මොකද ජීවිතය කියන එක මේ ඉදිරියේ තියෙනකොට පොත් වලින් අපි අත්දැකීම් හොයන්න, පොත් කියවලා රසවින්දනයක් ලබන එක මං හිතන්නේ ඒක හැමෝටම වෙන දෙයක්. පොඩ්ඩක් මගේ හැරෙනවා. එහෙම මගේ හැරුණා. ඊට පස්සේ මම රැකියාවට ගිහින් ඊට පස්සේ කැනඩාවට ආවා. ඒ කාලේ තුලත් මගේ හැරුණා. ඇත්තටම පොත් කියවීම අමතක වෙලා ගියා වගේ. ඒ කියන්නේ මට මේ කියාගෙන එනකොට තේරෙන්නේ මේ ඔබ නැවතත් මේ පොත පැත්තට ඒ ආගමනය සිද්ධ වෙන්නේ මේ කැනඩාවට ආවට පස්සේ. ඔව්. කැනඩාවට ආවට පස්සේ ඇත්තටම මේ අමතර වෙලාවක් ඉතුරු වෙන කාලයක් ආවා. ඇවිල්ලා අවුරුදු 4කින් විතර. විශේෂයෙන් ඇත්තම කියනවා නම් මේ මම රැකියාවට ගියාම රැකියාවේ තියෙනවා කෑම පැයක් කියලා. මම හිතන්නේ ඔබෙත් එහෙමද දන්නේ නැහැ. මම වැඩ කරපු තැන ගණකාධිකාරී ක්ෂේත්‍රයේ මම රැකියාව පටන් ගත්තේ. එතන අපිට පැයක කාලයක් තියෙනවා. හැබැයි ආශ්‍රය කරන් ඉන්නේ වෙනත් ජාතික කට්ටිය. ඉතින් මම හුඟක් වෙලාවට එයාලත් එක්ක එළියට යන්න, කෑමට එළියට යන්න මම සූදානම් වුණේ නැහැ. ඉතින් මම ඒ කාලේ පොඩ්ඩක් ඉන්න ගමන් ලියන්න ගත්තා. මේක ලියන්න ගද්දී පටන් ගන්නකොට ටිකක් අමාරුයි වගේ පෙවුනට
අත්දැකීම් එක ලියාගෙන යද්දී අන්තිමට අවුරුද්දක් ඇතුළත වගේ පොතක් ලියුණා. ඒ කියන්නේ මේ ලියන්න ගත්තා කියන්නේ මම නවකතාවක් ලියනවා කියලා හිතාගෙන ලියන්න පටන් ගත්තද නැත්නම් හිතේ තියෙන අදහස් කඩදාසියක සටහන් කරනකොට ඒක නොදැනුවත්වම දිග කතාවක් බවට පත් වුණාද? නවකතාවක් ලියනවා කියලා තමයි ඒ අදහසින් තමයි පටන් ගත්තේ. මොකද මට අරමුණක් ඉස්සරහා තියාගෙන ලියන්න ඕන වුණේ. මම ඒ උනට හිතුවේ නැහැ කවදාවත් ඒ ලියන එක ප්‍රකාශයටපත් කරනවායි කියලා. නමුත් මේ ලියන එක මැද හරියේදී මට මේක සම්පූර්ණ කතාවක් වගේ ගැළපිලා ලියන්න පුළුවන්කම ලැබුණාට පස්සේ මට ඇත්තටම මේක කෙනෙක්ට දීලා කියවන්න කියලා කෙනෙක් මගේ වටපිටාවේ හිටියේ නැහැ. පස්සේ මට කැමැත්තක් ඇති වුණා මේක මම ලංකාවට ගිහිල්ලා ප්‍රකාශකයෙක් හමු වෙලා මේක දීලා බලන්න ඕනේ. මොකක්ද ඔබේ මුල්ම නවකතාවේ නම? මුල්ම නවකතාව යලි උපන් ගැහැණිය. ඇත්තටම මේකේ නම නම් ප්‍රකාශනයේ පොත් ප්‍රකාශන සමාගම මට ඒක දාපු එකක්. මම තෝරපු එක නෙමෙයි. යලි උපන් ගැහැණිය තමයි මගේ. ඔබ තෝරලා තිබුණ නම මතකද? ඇත්තටම මට එහෙම නමක්වත් තෝරගන්න එහෙම විය යුතුයි කියලා තේරුමක් තිබුණේ නැහැ. මම මේක ලිව්වා කතාවේ මුල මැද අග මට සම්පූර්ණයි කියලා හිතුණා. ඉතින් මම මේක අරන් ගියා ලංකාවට. ඒ ගිහිල්ලා මම මුලින්ම එක ප්‍රකාශන ආයතනයකට දුන්නා. එතනින් මේක කියවලා බලන්නම් කියලා තියාගත්තා. ඒ වුණාට මම ලංකාවට ගියේ මාස 3ක නිවාඩුවකට. එතකොට මගේ පුතා හම්බ වෙලා මට මං හිටියේ අවුරුද්දක මේ මේ නිවාඩුව. ඔව් නිවාඩුව මෙහි අවුරුද්දක නිවාඩුවක් හම්බ වෙනවා මවට කැනඩාවේදී. ඒ නිවාඩුවට ගිහින් හිටපු ගතාව. ඉතින් මට මාස 3ක් බලාගෙන ඉන්න බෑ මට පොත මෙතන කියවලා මට වචනයක් දෙනකම් මම මොකද කරේ එතෙන්ට ගිහිලා ආයෙමත් පොත ඉල්ලගෙන තවත් මේ අත්පිටපත ඉල්ලගෙන තවත් ප්‍රකාශන ආයතනයකට ගියා. එතනදී මේ එකපාරට මේක බාරගත්තා. හැබැයි මට මේ පොත මුද්‍රණය කිරීමේ යම් 50% වගේ මුදලක් ඒකට ඇඩ්වාන්ස් එකක් කියලා කියන්නේ එහෙම දරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ බාරගත්තා. ඒ කියන්නේ ඔබට මූලික වශයෙන් යම්කිසි බාරකණක් දරන්නට උනා මේ පළවෙනි පොත නිකුත් කරන අවස්ථාවේදී. මොකද මම ඒක මම වැරද්දක් විදිහට දකින්නේ නැහැ. මොකද මම කවුරුත් දන්නේ නැති කෙනෙක්නේ. අනික කොහොමද ප්‍රකාශන ආයතනයත් මම ගැන මුකුත්ම දන්නේ නැහැ. ඒ 50ට 50 ක්‍රමයෙන් හරි ඔබට ඒ වෙලාවේ ප්‍රකාශකයෙක් ඔබේ පොතත් එක්ක එකතු වෙලා ඒ ප්‍රකාශයට පත් කරන්නට කැමති වීමම මම හිතන්නේ තවත් ඔබේ ජීවිතේ පෙරලියක් කළා. ඔව් මේ මොකද එතනදී ඇත්තටම සුනිමල්ලේ පළවෙනි පොත print වෙලා අතට දුන්නාම මේ ඔයාගේ පොත කියලා ඒ වෙලාවේ ආව සතුට මේ ඒක විස්තර කරන්න බැරි සතුටක්. නිකන් අර මේ පුංචි පුතෙක් හරි දුවෙක් හරි අතට වඩා ගත්තාම ඉස්සෙල්ලාම ඒ වගේ සතුටක් ලැබෙන්න ඒ පුංචි පොතත් එක්ක. හොඳයි. ඒ රසවත් මතකයේ අපි පොඩ්ඩකට එහෙම ඉදිරි කරගෙන අපි තවත් ගීතයකට ගිහිල්ලා ආයෙමු සක්මන් මළුවට. ඔබ ඊළඟට තෝරාගෙන තිබෙන්නේ මේ කැලුම් ශ්‍රීමාල් කියන මේ අපි බොහෝ දෙනෙක් හඳුනන කලාකරුවෙක්. ඔහු අතින් ගේ පද රචනය වුණ ගීතයක්. අමරසිරි පීරිස් මහත්මයා තමයි මේ ගීතය ගැයුවේ. ඔබ ඇපල් මලක් වාගේ. මොකද්ද මේ ගීතය අද මේ වැඩසටහනට තෝරගන්න තිබෙන හේතුව? විශේෂ හේතුවක් තියෙනවා. මගේ ලේඛන කලාවේ තියෙන මේ පාඨකයෝ දකින ප්‍රධාන දේ තමයි මගේ ලිවීමේ ශෛලිය. මට හැමෝම කියන දෙයක් තමයි මට තියෙන්නේ මටම ආවේනික සරල භාෂාවෙන් උපරිම අවස්ථා නිරූපණයක් චරිත නිරූපණයක් දැක්වීමක් කියලා. ඉතින් මේ සරල භාෂාව කියන එක මං හිතන්නේ මගේ හැම පොතකම තියෙන දෙයක්. ඉතින් මේ ගීතය ගැන කිව්වොත් ඒ ගීතයත් මං හිතනවා මේ සම්ප්‍රදායික සීමාවල් වලට වඩා වෙනස්. පද රචනය සංගීතය විශේෂයෙන් පද රචනයේදී මේ හරිම වෙනස් වචන ටිකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක මට හැමතිස්සෙම හිතෙනවා මගේ පොතක් වගේ මේ ගීතයත්. ඉතින් ඒ බැඳීම මට මේ ගීතයට තියෙනවා. අහලා බලන්නකෝ. ඔව් හොඳයි ශමයි. අපි ගීතය අහමු.
ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්නරි ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නිසකද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු ඉති රූපය අපූර්ව විඳින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිත බරයි අද මෙන් හෙටත් එහෙම වෙයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරි ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු
මතකයන් දිගේ සිත කියවන මේ හෝරාව අද මා සමග සක්මන් මළුවේ සක්මනේ යෙදෙන්නේ මා සමග පිළිසඳරේ යෙදෙන්නේ ටොරොන්ටෝවේ ශමිල් ජයකොඩි. ශමිල්, අපි දැන් ගීත කීපයක්ම ඇහුවා. ඔබ මේ නවකථාකරණයට පිවිසුනේ කොහොමද කියලාත් කිව්වා. දැන් එදා ඉඳලා අද දක්වා කොයිතරම් පොත් ගණනක් ලියලා තියෙනවද? මේ අවුරුද්ද 2017 ප්‍රකාශයට පත් වුණේ මගේ 10 වෙනි නවකතාව. ප්‍රංශ පෙම්වතා. ඒකේ ප්‍රංශ පෙම්වතා ඇත්තටම ඊට කලින් අවුරුද්දේ 2016 ප්‍රකාශිත වුණේ. 2017 පොතේ නම ඇමරිකා. ඇමරිකා. හොඳයි. අපි ප්‍රංශ පෙම්වතායි ඇමරිකායි ගැනම දෙවනුව කතා කරමු. ඒ කියන්නේ ඔක්කොම පොත් කීයක් වෙනවද ඒතර මේ වෙනකොට? පොත් 10ක් මුද්‍රණය වෙලා තියෙනවා. නවකතා. එතකොට මේ පොත් 10ට මේ ලංකාවේ මම හිතන්නේ මෙහි නෙමෙයි වැඩි දෙනෙක් මම හිතන්නේ ඔබේ පාඨකයන් ඉන්නේ ලංකාවේ. ඔව්. එතකොට පාඨක ප්‍රතිචාරය ගැන ඔබ සෑහීමටපත් වෙනවද කොහොමද? ඔව්. මොකද මම ලේඛන දිවියට ආවේ කැනඩාවේ ඉඳන්. එතකොට ලංකාවේ මට කිසිම කෙනෙක් මුණට මුණ හම්බෙන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. නමුත් වාසනාවට ඒ කාලෙම වගේ මේ සමාජ ජාලා මේ Facebook කරහා පොත් කියවන සංගම් පොත් කියවන අයගේ එකතු ඒ වගේ දේවල් මම දකින්න ගත්තා. ඒත් එක්ක මම නිතර දකින්න ගත්තා මගේ පොත් ගැන කතා වෙනවා කියලා. දැන් මේ වෙනකොට මං හිතන්නේ මම කැනඩාවේ ජීවත් වුණත් මම 100%ක් මං සතුටු වෙන විදිහට මට පාඨක ප්‍රතිචාර ලැබෙනවා මගේ පොත්වලට. ඒ කියන්නේ ඔබේ පොත් නැවත නැවත මුද්‍රණ ద్వාරයෙන් පිට වෙනවා. ඔව්. ඔව් ඇත්තටම අපිටත් සතුටට කාරණයක් මේ අපි යවට ඉන්න දක්ෂ ලේඛිකාවකට ඇගේ නිර්මාණවලට ලංකාවේ අපේ සහෘද පාඨකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබෙන එක ගැන. එතකොට මේ අපි දැන් කතා කළොත් ඔබේ ප්‍රංශ පෙම්වතා නවකතාව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 2017 වසර වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන පොත් 5ට පිළිගැනුණා. ඔබව සම්මානයෙන් ඔබව පිදුමටපත් කළා. ඒ ගැන මතක් කළොත් ඇත්තටම ලංකාවේ ලියවෙන පොත් අතරින් මේ සම්මානිත ඒගොල්ලෝ කියන්නේ ප්‍රශස්ත මට්ටමේ පොත් 5ට තේරීම කියන එක සතුටට කාරණයක්. ඒ වගේම ඒ ස්වර්ණ පුස්තක උත්සවය කියන්නේ හරිම මේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මතන ශාලාවේ තියෙන මේ බොහොම උසස් තත්ත්වයෙන් ගරුගාම්භීරව පවත්වන උත්සවයක්. සාහිත්‍ය ලේඛන දිවිය කෙනෙක්ට ලබන්න පුළුවන් උපරිම තත්ත්වයක් වගේ පෙන්වන විදිහේ උත්සවයක්. එතනදී මට අනික් ලේඛකයෝ හම්බුණා. ඒක මගේ ජීවිතේ පළවෙනි වතාවට මම එතෙන්ට ගියේ. මොකද මම ඒක පැවැත්වපු හැම වෙලාවකම මම මගේ පොතක් නිර්දේශ වෙච්ච වෙලාවල් තිබුණා වුණත් මම කැනඩාවේ හිටියේ. මේ අවස්ථාවේ අවසන් පොත් 5ට තේරුණ නිසා මම මේ අවස්ථාවට සහභාගී වුණා. ඇත්තටම සුනිමල් එදා ඒ උත්සවයට වඩා එතන වැදගත්කම ඊට පස්සේ පටන් ගන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඒක කරන්නේ පොත් ප්‍රකාශකින්ගේ සංගමය. මේ පොත් ප්‍රදර්ශනයේදී අර අවසාන වටේට තේරිච්ච පොත් 5ට ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ ප්‍රචාරය හින්දා අර පොත් 5 හැම පොත් කුටියකම ප්‍රදර්ශනයට තියෙන හින්දා හැම කෙනෙක්ම මේ පොත් 5 ගන්න පෙළඹෙනවා. මොකද ඒ වන විට මේ තමයි ප්‍රශස්ත පොත් 5 කියලා නිර්දේශ වුණාට පස්සේ සම්මානයට පාත්‍ර වුණාට පස්සේ අර ඒ පොතක් කලින් නොගෙන හිටපු පාඨකෙක් වුණා. ඔව්. ඒ පොත ගන්න පෙළඹෙනවා. ඉතින් මම පළවෙනි වතාවට ඒක බලන් හිටියා. මගේ පොතකුත් හැම කෙනෙක්ම වගේ මේ අරගෙන යනවා. ඉතින් කොහොමද ඔය පොත් තීරීම කරන්නේ? ඒ කියන්නේ දැන් එක අවුරුද්දක මම හිතන්නේ අපි මේ කැනඩාවේ ඉන්න අයටත් ඒ වගේම මේ වැඩසටහනට සවන් දෙන අනිත් අයටත් මම හිතන්නේ දැනගන්න කැමති මෙහෙම දැනගත්තොත් කිව්වොත් කොහොමද මේ ඔය පොත් තීරීම සිද්ධ වෙන්නේ? මොකද පොත් 100 ගණනක් මම හිතන්නේ ඊටත් වැඩිය එක අවුරුද්දකදී එලි දක්වනවා. ඔව් වසරක් ඇතුළත ප්‍රකාශිත සියලුම පොත් මේ පොත් ප්‍රකාශකගේ සංගමේ විසින් එකතු කරනවා. එතනදී එකක්වත් මග ඇරෙන්නේ නැහැ. ඒ පොත්වලින් නවකතා ස්වර්ණ පුස්තක සම්මාන වලට ගන්න නවකතා මේ නවකතා අතරින් විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා 12 දෙනෙක්ගෙන් සදුම්ලත් විනිශ්චය මණ්ඩලයක්. ඒ අය මුල් වටේට පොත් 12ක් හෝ 10ක් තෝරනවා.
මෙතනදී මම හිතන්නේ මේ හැම කෙනාම පොත කියවනවා. ඒක මම දැන් දන්නවා. මම මීට කලින් දැනගෙන හිටියේ නැහැ. මේ පොත සියල්ල කියවලා පොත් 12 ඒක මාස ගාණක් මාස 3ක් මාස 4ක් පුරා දිගට ඇදෙන කාර්යයක්. ඊට පස්සේ මේ තෝරගන්න පොත් 10න් පළවෙනි වටේට තේරෙන පොත් 10න් තවත් විනිශ්චය මණ්ඩලයේ පිරිසක් තව පොත් 5ක් තෝරනවා. ඉතින් ඒ පොත් 5 තමයි මේ අවසාන උත්සවයට ස්වර්ණ පුස්තක සම්මාන උත්සවයට තෝරගන්නේ. ඒ පොත් පහෙනුත් අවසාන වෙලාවේ හොඳම පොත කියලා තවත් එක පොතකට සම්මානයක් දෙනවා. ඒක ඒ අවුරුද්දේ හොඳම පොත විදිහට. ඉතින් මේක තමයි මේ ක්‍රියාපටිපාටි. හැබැයි එදා ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා වේදිකාවේ ඔබ 5 දෙනාටම සම්මාන පිරුණමුණා. ඔව්. අපි දැක්ක ඡායාරූප. මොකද දැන් මේ පොත් 5කින් එක පොතක් තෝරනවා කියන්නේ පොත් 10කින් පොත් 5ක් තෝරනවා කියන්නේ මං හිතන්නේ මේක හරි මොනවාද මේ නිර්ණායක තියෙනවා තමයි. නමුත් ඒවා මේ අපි සාහිත්‍ය ප්‍රබන්ධයක් කියන්නේ මේක වැට කඩලු ගහන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට ලකුණු දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකින්ද මං හිතන්නේ මේ පොත් 5ටම එක සමාන වෙතනදි සැලකුණා. ඒ කියන්නේ ඔබ හොඳින්ම සාහිමකටපත් වෙනවා මේ ඒ කාර්යයන් සිද්ධ වෙන ආකාරය පිළිබඳව? ඔව්. මොකද මම කලින් මේ ගැන විශේෂයෙන් වැඩි අවධානයක් යොදලා තිබුණේ නැහැ. නමුත් මගේ පොත් දිගින් දිගටම මේ මුල් පොත් 12ට තේරෙන්න ගත්තට පස්සේ අනිත් අය මගෙන් අහන්න ගත්තා ඔයාගේ මොකද්ද තියෙන සම්බන්ධය දෙන්න කියලා. එතකොට මං කිව්වා නැහැ මම කැනඩාවේ ඉන්නවා මගේ පොත් තේරෙන්නේ. එහෙනම් මම මේ කවුරුත් අඳුරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මං විශේෂයෙන් හොයලා බලන්න ගත්තා කොහොමද මගේ පොත් තේරෙන්නේ කියලා. ඇත්තටම මගේ කිසි සම්බන්ධයක්වත් නැහැ. ඒ පොත් එතනදී කියවෙනවා. මම හිතන්නේ ඔබ මෙහි ඉන්න හින්දා මේ ලංකාවේ ඔය ප්‍රවීණ ලේඛකින් එක්ක වුණත් පෞද්ගලික සම්බන්ධයක් පැවැත්වෙනවා කියලා අපිට හිතන්නට අමාරුයි. නෑ මම ඇත්තටම කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට මම කියන්න සතුටුයි සුනිමල් මම මේ පළවෙනි වතාවට ලංකාවට ගිහින් මේ උත්සවයට සහභාගී වෙද්දී ඒ ලේඛකයෝ මාව බොහොම සාදරයෙන් පිළිගත්තා. ඒ අය මට වඩා ප්‍රවීණයෝ. මං වගේ මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙකුත් නෙමෙයි, අලුත් අයත් නෙමෙයි. නමුත් ඒ අය බොහොම ගෞරවයෙන් ආදරයෙන් මාව පිළිගත්ත කියන එක නම් මම නැවත මතක් කරන්න ඕනේ. මට පේනවා මම හිතන්නේ මේ අපේ ගුවන්විදුලි වැඩසටහනක් නිසා මේ අපේ ශ්‍රාවකීන්ට බෑ ශමයගේ මුහුණ දකින්න මේ වෙලාවේ මට කියන්නට පුළුවන් අය කොයිතරම් සතුටින්ද මේ ඒ බව නැවත සිහිපත් කරන්න කියලා. අපිටත් තිබෙනවා සියුම් ආඩම්බරයක් ටොරොන්ටෝවේ අප අවට වෙසෙන්න මේ ඔබ වගේ කෙනෙක් ඒ වගේ සම්මානයකට පාත්‍ර වීම පිළිබඳව අපි සවන ගුවන්විදුලියිනු ඔබට සුබ පතනවා තව තවත් මේ ලේඛන කලාව දියුණු වෙන්න සම්මාන ගන්න සම්මානීය බලාගෙන නෙවෙයි ඔබ ලියන්න කියලාත් අපි දන්නවා. නමුත් අපේ ප්‍රාර්ථනාව තව තවත් උසස් කෘතීන් කරමින් අපේ මේ පාඨකයින්ට නියම සැලකීම සිදු කරන්න කියලා. ඉතින් අපි ඊළඟ ගීතයට යමු ශමෙල්. ඊළඟට ඔබ තෝරාගෙන තිබෙන්නේ මේ ස්වාමින් වහන්සේ නමක් පූජ්‍යපාද මහා කණුමුල්ලේ වජිර ස්වාමින් වහන්සේ විසින් රචිත ගීතයක්. ගීතය ගායන්නේ සේනානායක වේරලියක්ද? ඔබට තිබෙනවද මේ ගීතය ගැන යමක් කියන්න? ඇයි ඔබ මේ ගීතය තෝරගත්තේ? එහෙම නැත්නම් මේ ගීතයේ අන්තර්ගතය පිළිබඳව හරි ඔබේ මතය? ඔව්. මේ ගීතයේ වචන ටික මේ කතාව අහුවොත් එහෙම මේක හරිම දුක්ඛදායී සිදුවීමක් ගැන මේ ගීතේ තියෙන්නේ. වේදනාත්මක සිදුවීමක්. ඒ වුණාට මේක මේ වචන වලින් මේ සංගීතයෙන් මේ ගායකයාගේ කටහඬෙන් මේ රසවින්දනය කළ හැකි මට්ටමකට මේක හරවලා තියෙනවා. වේදනාව, සරල වචන, ගැඹුර, සංගීතයේ ගැඹුර තියෙනවා, කටහඬේ ගැඹුර තියෙනවා. මං හිතන්නේ මේ ඔක්කොම ගැලපුණාම මෙතන තියෙනවා අමුතුම නිර්මාණයක්. මම ඒකට කැමතියි. අනිත් එක දැන් මමත් කැමති පුංචි දෙයක් මේ ගීතයට එකතු කරන්න. ගීතෙට කියන්නේ මේ ගීතේ රස විඳින අපිට නැවත මතක් කරගන්න. මේ ගීතේ මේ ඇත්තටම මේ දුක හමුවේ පලා යන කතාවක් කියවෙනවා යටින්. නමුත් මේ ගේ පද රචක මේ ස්වාමීන් වහන්සේ ලියනවා මේ දිව්‍ය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් මිහිරක්දෝ කියලා. ඒ කියන්නේ අපි මේ දුක කියන එකත් සතුටක් විදියට බාරගත්තොත් තමයි අපිට සාර්ථකත්වය කරා යන්න පුළුවන් කියන එක මේ ගීතේ යටින් කියවෙනවා. අපි තව තවත් කතා කරන්නට කලින් ගීතය අහමු.
සොයාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අමසිතිල දැනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරා ගනු බැරි දුක් වීදෝ වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරා ගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක් දෝ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ මතකයන් දිගේ සිත කියවන සක්මන් මළුවට අද මා සමග එකතු වෙලා ඉන්නේ ටොරොන්ටෝවේ ශමිල් ජයකොඩි. ශමිල්ට විතරක් නෙවෙයි මේ සක්මන් මළුවේ මාත් සමග සහෘද පිළිසඳරක යෙදෙමින් සක්මන් කරන්නට කැමති ඔබටත් තිබෙන අවස්ථාව මේ සඳහා සම්බන්ධ වෙන්නට අද වැඩසටහන අවසානයේ ඔබට කියවෙන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න අපි සූදානම් ඔබටත් අවස්ථාවක් සලසා දෙන්නට. මේ වැඩසටහන සෑම සතියකටම වරක්ම තවත් ඔබ කැමති මතකයන් දිගේ සිත කියවන චරිතයක් සමග එකතු වෙන්නට අපි සූදානම්. ශමිල් අපි මෙච්චරලා කතා කළා ඔබගේ මේ පොත් ලිවීම ගැන එතකොට ඔබේ වෘත්තිමය පසුබිම ගැනත් අපිට යම්කිසි සඳහනක් අපි අසන්නන් වෙනුවෙන් දැනගන්න ලැබුණා. මේ අපි කතා කරපු නැති පැත්තක් තිබෙනවා. කොහොමද මේ ගේදොර ජීවිතේ විශේෂයෙන්ම මේ කැනඩාවේ ගෙවන ජීවිතේ කවුද පවුලේ ඉන්නේ විස්තර ඊළඟට කොහොමද කාලය ගෙවෙන්නේ? මම ටොරොන්ටෝවේ මිසිසාග පදිංචි වෙලා ඉන්නේ. මගේ සැමියායි මගේ පුතයි එක්ක. මගේ පුතාට අවුරුදු 10යි. ඒ අතරේ මම ගණක අධිකාරී ක්ෂේත්‍රයේ රැකියාව කරනවා. ඒවා තමයි මගේ විස්තර. දැන් ඔබ කියව නේද මේ සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත්තේ කියලා? ඔව් ඔව්. දැන් ඔබ කියනවා මේ මෙහි ගණකාධිකාරී
වරෙක් නැත්නම් ඒ අංශේ රැකියාව කරනවා. මම ලංකාවේදී මම සිවිල් ඉංජිනේරු උපාධියෙන් පස්සේ මම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරියක් විදිහට සේවය කරා වසර 3ක්. ඊට පස්සේ මම කැනඩාවට ආවට පස්සේ මම මේ ක්ෂේත්‍රය ගැන එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. මොකද මම මුලින්ම කිව්වා මම මේ හැමදේටම අකමැත්තෙන් ආපු කෙනෙක් කියලා. ඒකින්ද මම කැනඩාවට ආවට පස්සේ හිතුවා අලුත් විදිහට ජීවිතේ පටන් ගන්න පුළුවන් කැමති රැකියාවක් එක්ක කියලා. මොකද අපිට මෙහි ආපු කාලේ ඕනතරම් තිබුණා අපේ ක්ෂේත්‍ර විනාශ කරන්න අවස්ථාව. ඉතින් ඒ වෙලාවේ මම මේ රැකියාවල් සොයද්දී මට හිතුණා මේ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ රැකියාවක් මට ගැළපෙයි මීට වඩා කියලා. ඉතින් මමට ඒ වගේම හොඳ තැනක රැකියාව ලැබුණා. ඊට පස්සේ මම දිගින් දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳිලා හිටියා. මම හිතන්නේ ඒකත් ඔබට මේ අලුත් අත්දැකීමක්. ඔව් ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද සිවිල් ඉංජිනේරු වුණාම ක්ෂේත්‍රයේදී පිට යන්න වෙනවා රැකියාව කරන්න. බොහෝ දුරට මෙහි පරිසරයත් එක්ක මම හිතන්නේ නැහැ මම එච්චරම ඒකට කැමතියි. ඒ කියන්නේ මට දැන් තේරෙනවා ඔබ පුංචි මේ හොර වැඩක් කරලා තිබෙන්නේ. කියන්නේ අර එලිමහන ගැවසෙන්නට අවශ්‍ය නැහැ. ওই ක්ෂේත්‍රයේදී වෙන්නේ දැන් ඔබ දැන් ඉන්න ක්ෂේත්‍රයේදී වෙන්නේ හැමතිස්සම ගෙදර ඉඳලා ඇම්බිසි කාර්යාලයකට ගිහිල්ලා මේසයක ඉතිරි පුටුවක වාඩි වෙලා ඉඳගෙන රැකියාව කරලා හවසට ගෙදර එන්න. සමහරක් විට මම ලියන්න පටන් ගන්න ඇත්තෙත් ඒ හේතුව හින්දා වෙන්න ඕනේ. හොඳයි. ශමීල්, එතකොට දැන් මේ සැමියාගෙන් කොහොමද මේ ඔය ලියන කියන දේවල් වලට ලැබෙන මේ ප්‍රතිචාරය ඒ වගේම දිරිගැන්වීම? ඇත්තටම මුලදී මම මේක රැකියාව කරන තැන මගේ තියෙන කෑම පැයේ පටන් ගත්ත වැඩක්. නමුත් මගේ දෙවෙනි තුන්වෙනි පොත ප්‍රකාශයට පත් වෙලා ඒ දේවල් මේ සම්මාන උළෙලවල් වලට තේරෙනකොට මගේ සැමියාත් ඇත්තටම මේක යම් කිසි විදිහකට යත් මේක එන්ජොයි කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඔහු මට බොහොම දිරිගැන්වීමක් තියෙනවා. දැන් එයා තමයි කියන්නේ මේ ලියන්න ඊළඟ පොතක් ලියන්න කියලා. ඔව් එයා හැම අලුත් පොතක් එක්කම මම දකිනවා එයා ඒක පොත ගැන අනිත් අයට කියනවා, පොත ගැන Facebook එකේ දානවා. ඉතින් ඒවා මට ඇත්තටම ලොකු දිරිගැන්වීමක්. විශේෂයෙන් පවුලෙන් එන දේ ඒ උදව්ව නැතුව මේක කරන්න බෑ සුනිමල්. ඔව්. ඊටම පැහැදිලි. ඔව්. හොඳයි. අපි තවත් ගීතයකට යමු. ඔබ තෝරගෙන තිබෙන ඊළඟ ගීතය මේ චමින්ද සර්ණසූරිය කියලා මහත්මයෙක් ගේ පද රචනය කරපු ගීතයක්. ගායන්නේ දායන් විතාරණ, සංගීතය කරුණාරත්න විජේවර්ධනයන්ගේ. මොනවාර තියෙනවද මේ ගීතය ගැන කියන්න? ඔව් ඇත්තටම මේක මේ මම ලංකාවෙන් එන කාලේදී එලි දක්වපු ගීතයක්. මොකද මට මතකයි ඒක මගේ මතකයේ ලංකාවේ එක්ක තියෙන මතකයේ මේ අන්තිම කාලේ එකතු වෙන එකක් කියලා. ඒකට මම කැමති මේක ටිකක් මේ හදවත සනසන ගීතයක්. මට ඒක දැනෙන්නේ එහෙමයි. මේක අහන අනික් අයටත් මං හිතන්නේ ඒක දැනේ. මේක මේ තියෙන අපි හැමදාමත් අහන ආදරයේ විරහව කියන එක තවත් අලුත් නැවුම් විදිහකට ඒකම ගැන කියනවා. නමුත් අහගෙන ඉන්න පුළුවන්. මං කැමතියි ඒකට. හොඳයි. එහෙනම් අපි ගීතය අහලා ඉමු. තවත් ටිකක් කතා කරන්න. සුරාගෙනදී ඇයිද දැපඩිල් මලේ හිමවාගේ සුන්දර හට යන් රඳවා හදේ මුමුණා කියන්නේ නල තැනින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුනියේ දුර ඇත ගන්තරේ සදසීත මාරුතේ පෙළිගත ඇත ඇතගෙනමා තීන් වැහි කෝඩයේ හුව කමල ආදරෙන් සිපගතිවි සීරුවෙන් ඇඟුම් මතකයි රැඳුන නෙතගින් එවන් සැන්ද කලේ
සුරාගෙන ගියේ ඇයිද දැපඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැලින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුමනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුමනියේ විලෝතුරු මංකතේ සඳුවන පිපිරේ කොල ලෙස ඈදැත සැලුවේ නැරවැල් පානමේ අදවිලම ආදරෙන් සසල විය මුදු සරින් ඇඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දෑ කලේ හිතමා සුරාගෙන ගියේ ඇයිද දැපඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැලින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුමනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුමනියේ මතකයන් දිගේ සිත කියවන හෝරාව සක්මන් මළුවේ මේ අපි ওই ගීතය අහන අතර වාරේ මා දුටුවා මේ ජනෙල් කවුලුවකින් අපි ඉන්න ඉසව්වෙන් බොහොම සමීපව ගුවන් යානයක් ගමන් කරනවා. මගේ මතකේ ගියා තවත් පැත්තකට ශමෙල්. දැන් අපි ඔක්කොම සංක්‍රමණිකයන්. ඔබ මේ සම්මාන ගත්ත හොඳම පොත් පහ ඇතුළට ඔබේ නිර්මාණයේ සම්මානයට පාත්‍ර වුණ ප්‍රංශ පෙම්වතා නවකතාවෙත් ඔබ මේ කතා කරන ප්‍රධාන චරිතය මේ ලංකාව හැර යන සංක්‍රමණිකයෙක් ගැන. ඒ වටා තමයි ඔබ කතාව ගොතලා තිබෙන්නේ. මම හිතන්නේ මේ හොඳම අවස්ථාව ඒ ගැන කෙටියෙන් අහන්න. මේ ඔය සංක්‍රමණික ජීවිතය ගැන ඒ කතාවට ලියන්න වස්තු බීජය වුණේ ඔබේ අත්දැකීම්ද නැතිනම් කොහොමද මේ ඒ පාර හැදුනේ? මගේ අත්දැකීම් නම් නෙමෙයි. නමුත් මම අහපු කියපු දේවල් වලින් මම ලියපු ප්‍රතිනිර්මාණය කරපු දෙයක්. නමුත් ඇත්තටම කතාවේ සංක්‍රමණික ජීවිත තරුණ චරිත කිහිපයක් තියෙනවා. මට මේකේ මූලික හරය විදිහට පෙන්වන්න ඕනේ මොවුන් අපි ලෝකෙ කොහේ හිටියත් ජීවිතය කියන එක අරගලයක් කියන එක. මොවුන් සංක්‍රමණය වෙලා තමන්ගේ ජීවිතය යම් පැත්තකට හරව ගන්න අරගලයක් කරනවා. මම ඒ තුලම මට ඕන වුණා මේ ලංකාවේ අපේ මගේ පාඨක කට්ටිය අතරත් තියෙන තරුණ චරිතවලට මේක යම් කිසි මේ තමන්ගේ ජීවිතයට ශක්තියක් කරගන්න පුළුවන් වෙන විදිහට ඒගලන්ට මේ යථාබෝධයක් දෙන්න. ඔව් ලෝකෙ කොහෙ ගියත් ජීවිතය කියන්නේ අරගලයක් කියන එක අවබෝධ කරගෙන ලියපු දෙයක් මම අනික් අයට මගේ හිතේ තියෙන පණිවිඩය දෙන්න. අනික තමයි තව දෙයක් මනුෂ්‍යත්වය කියන එක. එතන හැම කෙනාම එක්කෙනෙක්ට එක්කෙනෙක් උදව් කරගෙන යන ගමනක් පෙන්වන්නේ. මට ඒක විශේෂයෙන් කියන්න ඕන වුණා මොකද අපි රටකින් තවත් රටකට ගියාම අලුත් සංස්කෘතියත් එක්ක අපි වෙනදා හිටිය කෙනාට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට අපි ඒක ඒ වගේම අලුත් සංස්කෘතියත් එක්ක අපිට තනියම යන්න බෑ. අපි බොහොම එක්කෙනාට එක්කෙනා උදව් කරගෙන ගියොත් එහෙම කොච්චර මේක සුන්දර සාර්ථක ගමනක් වෙනවද කියන එක මතු කරලා දක්වන්නත් ඕන වුණා. මං හිතන්නේ ඒ දෙකේම එකතුවක් තමයි මේ ප්‍රංශ පෙම්වතා නවකතාවෙන් කියවෙන්නේ. දැන් ඒකේ කියවෙන්නේ මේ ලංකාවෙන් බැහැර වෙලා මේ කැනඩාවට එන සංක්‍රමණිකයෙක් ගැන නෙමෙයි කතාව ආරම්භෙදී. ඔව්. පොඩ්ඩක් තව ටිකක් කිව්වොත්? ප්‍රධාන චරිතය මාලක. ඔහු ශිෂ්‍ය වීසා අරගෙන පැරිසියට එනවා ශිෂ්‍යෙක් විදිහට. නමුත් ආවට පස්සේ ඔහු දැනගන්නවා ඔහුට මේ දෙමව්පියන්ගෙන්වත් පොරොන්දු වෙච්ච අයගෙන්වත් මේ මුදල් ආධාර ලැබෙන්නේ නැහැ මේ ඉගෙනීමට කියලා.
පස්සේ ඔහු ආපහු ලංකාවට යනවා වෙනුවට තෝරගන්නවා නෑ මම මේ රටේ කොහොම හරි මුදල් හොයාගෙන රැකියාව කරගෙන ජීවත් වෙන ගමන් මේ ගෙනීම හමාර කරනවා කියලා. එතනදී ඔහුට තවත් චරිත කිහිපයක් එකතු වෙනවා. නමුත් ඒ චරිතත් ඔහුට සම්පූර්ණයෙන් උදව් කරන්න පුළුවන් චරිත නෙමෙයි. මොකද ඒ අයත් යම් කිසි විදියකට සංක්‍රමණික ප්‍රශ්න වල ඒ අරගලයට මුහුණ දීලා ඉන්නයි. නමුත් මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්පස්සේ යන ගමන මම පෙන්නනවා ජීවිතයේ අර කිව්වා වගේ මනුෂ්‍යත්වයයි අපේ බැඳීම් ඒ කියන දේවල් එක්ක අපිට මොනතරම් දුරට යන්න පුළුවන්ද කියන එක. ඔය කියන්නේ මේ දුර ගමනක් යන්නට නම් අපේ හොඳකම රැකගෙන ඒ අපේ තියෙන ಗುಣධර්ම නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් රැකගෙන අන්‍යෝන්‍ය උදව්පකාර ඇතිව තමයි මේ ගමන යන්නට ඕන කියන එක තමයි ඔබ කියන්නේ. විශේෂයෙන් මම එතනදී මේ අලුත් රටකට ගියහම තියෙන හුදකලාව මෙතන තියෙන හැම චරිතයක් මේ හුදකලා භවෙන් පෙළෙනවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රශ්න. නමුත් ඔවුන් මේ දේවල් යම් මට්ටමකට ජයග්‍රහණය කරනවා. හොඳයි ශමීල්. අපි ඇවිල්ලා තියෙනවා දැන් ගඟ අද්දරට. මම එහෙම කිව්වේ ඔබ ඊළඟට තෝරගෙන තිබෙන ගීතය දැකලා. නිමල් මෙන්ඩිස් කියන මේ ප්‍රවීණ සංගීතඥයා අද ඔහු අප අතර නැහැ. ඔහු තමයි මේ ගීතයට මේ චිත්‍රපටය වෙනුවෙන් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ. සංගීතය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ. ඒ වගේම ගේය පද රචනය කර තිබෙන්නේ ඔගස්ටස් විනයාගරත්නම්. එතනත් තිබෙනවා කිසියම් සුවිශේෂත්වයක්. ඔහුගේ ලිවීමේ හැකියාව. ඉතින් අපි විජේ කුමාරතුංගයන් ගායපු මේ ගීතය අහමු. හැබැයි මම ඔබෙන් අහනවා ඇයි මේ ගීතය තෝරගත්තේ? එක දෙයක් තමයි මම මේ විජේ කුමාරතුංගගේ කටහඬට හරි කැමතියි. ඒක මට හරි අතිවිශේෂ දෙයක් වගේ පේනවා. අනිත් දේ තමයි මේ ගීතේ පද රචනය කල්පනාවෙන් මේ වචනවලට ඇහුම්කන් දුන්නොත් මේකේ වචන රාශියක් තියෙනවා. ඒ හැම වචනයකම යම්කිසි මිහිරක් තියෙනවා, ගැඹුරක් තියෙනවා, හරවත් බවක් තියෙනවා. මට ඒක අදටත් මේ විශ්වකර්ම වැඩක් වගේ මේ ගීතය. හොඳට අහලා බලන්න මේකේ වචන ටික. चमत्कार
ඔබ රුව ඡායා රැඟවේ පායා ඔබ රුව ඡායා රැඟවේ පායා සවන අන්තර්ජාල ගුවන්විදුලිය වෙනුවෙන් අද සක්මන් මළුවේ මහා රැඳිලා ඉන්නේ ටොරොන්ටෝවේ ශමිල් ජයකොඩි. ඇය තෝරගත්ත ගීත කීපයක් අපි මේ වෙනකොට ඇය සමග පිළිසඳර යෙදෙමින් සවනට යොමු කළා. මීළඟ ගීතයට යන්නට කලින් ශමිල් මට අහන්න හිතෙනවා මෙහෙම දෙයක්. දැන් ඔබ මේ වෙනකොට පොත් ගණනාවක් ලියලා තියෙනවා නවකතා. මේ හැම නවකතාවකම ඔබ කියන්න හැදුවා මට තේරුණා ඔබ කලින් විග්‍රහ කරද්දි මේ කොහොමද මේ සතුටින් ඉදිරියට යන්නේ කියන එක ඔබේ හුඟක් පොත්පත්වලදී කියවෙනවා කියලා. ඇත්තටම මේ මොකද්ද ඔබ මේ පොත් ලියනකොට මොන වගේ දෙයක්ද පරමාර්ථය කරගෙන තිබෙන්නේ නැත්නම් මොකද්ද ඔබේ දැක්ම? ඔබ මම දන්නවා ඔබ යම් යම් අත්දැකීම් මේවට එකතු කරගන්නවා ඇති. නමුත් ඒක ඒකට යටින් ඔබ ඇතුලේ තියෙන ඇති යම් කිසි දෙයක් මම මෙන්න මේවා තමයි මම ලියන්න ඕනේ නැත්නම් එහෙම තියනවද? ඔව්. මම පොතක් ලියද්දී ඇත්තට මේකේ කතාවක තල 4-5ක් යනවා. මතු පිටින් පේන කතාව, මැදින් යන කතාව, තව අතුරු කතා. ඒ හැම දෙයක්ම අතර මේ අර පසුබිම් ගායනය වගේ යටින් යන දේ තමයි ජීවිතයේ තියෙන සුන්දර පැත්තත් එක්ක අපි මොනතරම් ඇලිලා ගෙලිලා ඉන්න උත්සාහ දැරිය යුතුද? මොකද ඒක තමයි අපේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඇති කරන්නේ, අපේක්ෂා ඇති කරන්නේ ඒ කියන එක. ඉතින් මම හැමතිස්සෙම පොතක ඒ සතුටු පැත්ත, අපේ ජීවිතවල සතුටු පැත්ත. දැන් අපි කියනවානේ මේ යථාර්ථය කියන එක සතුට විතරක් නෙමෙයි, සතුට දුක තියෙන හුඟක් වෙලාවට දුක තමයි වැඩි කියලානේ හුඟක් අය කතා කරන්නේ. දැන් ඔබ කියනවා මේ ඔබ ලියන යථාර්ථයේදී නැත්නම් ඔබ මතු කරන්න හදන යථාර්ථයේ අර සුඛ පැත්ත තමයි ඔබ කතා කරන්නේ. සුනිමල් මගේ පොත්වල චරිත හුඟක් දුක් විඳිනවා. හැබැයි ඒගොල්ලෝ ඒ දුක තුලින්ම යම් සතුටක් ප්‍රතිනිර්මාණය කරගන්න හදනවා. මොකද ඒ සතුට අපිට අවශ්‍ය හින්දා. මම නිතරම පොතක යටි අර්ථයේ විදිහට, යටි පෙළ විදිහට මගේ ඒ හැඟීම මතු කරනවා. මම හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්නට ඇති. ඔබේ පොත්, ඔබේ නිර්මාණ මේ අපේ පාඨක ප්‍රජාව අතරේ බොහොම ජනප්‍රිය වෙන්නට එක හේතුවක් වෙන්නේ. ඔව් මං හිතනවා. මොකද මගේ පොත් වෙනස්. මම එක ටිකක් දන්නවා. මගේ කතා වෙනස්. ඉතින් සමහරක් විට කෙනෙක් කියන්න පුළුවන් යථාර්ථය මේක නෙමෙයි, යථාර්ථය කොච්චර වේදනාත්මකද දුක්ඛදායකද කියලා. නමුත් මම අලුත් පොතක් ලියන්න ගත්තත් මගේ යටි හිත හැමතිස්සෙම ඉල්ලන්නේ මේ අපේ ජීවිතේ අපි සතුටින් ඉදිරියට යන ගමනක් තමයි මෙහි මං අන්තිමට කියන්න ඕනේ කියන එක. හොඳයි ශමිල්. අපි දැන් ටිකෙන් ටික මේ සක්මන් මළුවේ කෙළවරට සමීප වෙන බවක් තමයි මට පේන්නේ. ඒ නිසා අපි ඊළඟ ගීතයට යමු. එක්ටම්ගේ චිත්‍රපටය වෙනුවෙන් සරත් දසනායකයන්ගේ සංගීතයට සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයට නිර්මාණය වුණ ගීයක්. ගායන ගුණදාස කපුගේ. මම මේ ගායකයාගේ ගීතවලට කැමති හුඟක්. ඒ වගේමයි මේ මගේ මහත්මයා කොයි වෙලෙත් මේ ගීතය ඔහුගේ විවේක කාලේ කියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක හින්දා මේක නිතරම මගේ කනේ තියෙන ගීතයක්, හිතේ තියෙන ගීතයක්. ඒකෙන් කියවෙන්නේ නැහැනේ ඔහු ඉන්නේ එක්ටම්ගේ එක කියලා. නෑ. හොඳයි. අපි එහෙනම් ගීතය අහමු.
දරු දිවිදියමේ මාළුද කලා සුළඟ පමණි උරුමේ අඳා වැටෙන සිත සදා සරණ මත කාණී වේවි එක් තැම්ගේ උන්මාද සිතුවම් මැවේ විඳේ මේ දුම් වලා මැද අතීතයේ බින්දුනු පෙමින් ගිනිගත් හදවත් කාණී වේවි එක් තැම්ගේ දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟවගේ ගනේ තවම මත මලේ සුවඳ පොත කාණී වේවි එක් තැම්ගේ උන්මාද සිතුවම් මැවේ විඳේ මේ දුම් වලා මැද අතීතයේ බින්දුනු පෙමින් ගිනිගත් හදවත් කාණී කාණී වේවි එක් තැම්ගේ කාණී වේවි එක් තැම්ගේ කාණී වේවි එක් තැම්ගේ කාණී වේවි එක් තැම්ගේ. ටොරොන්ටෝවේ සිට අන්තර්ජාලය ඔස්සේ ගුවනට එකතු වෙන සවන වෙනුවෙන් අද මාහා එකතු වෙලා ඉන්නවා සක්මන් මළුවේදී ශමිල් ජයකොඩි. ශමිල්, අපි දැන් අර සක්මන් මළුවේ කෙලවර හොඳටම පෙනෙන ළඟ පෙනෙන මායිමට ඇවිල්ලා. තව අපිට ඉතිරිලා තිබෙන්නේ බොහොම සීමිත කාලයක්. නමුත් මම දැනගන්න කැමතියි මෙහෙම දෙයක්. දැන් ඔබ කීවා මේ ඔබ ළමා කාලේ ගොඩක් පොත් කියෙව්වා. දැන් පොත් ලියනවා. දැන් මේ ලියන්නට අර ඒ කාලේ කියවපු හරි දැනුත් ඔබ කියවන අනිකුත් ලේඛක ලේඛිකාවන්ගේ පොත් වලින් කිසියම් උත්තේජනයක් කිසියම් ආකාරයක පෙළඹවීමක් සිද්ධ වෙනවා ඇති. නැත්නම් ඔබ ඒව රස විඳිනවා ඇති. දැන් ඔබත් ලේඛිකාවක් හැටියට ඒ ලේඛක ලේඛිකාවන් ගැන මොන වගේ අදහසක්ද ඔබේ තිබෙන්නේ? මම ඇත්තටම සිනිමල් විශේෂ කෙනෙක් කියලා නැතුව මම පුස්තකාලයෙන් අතට ලැබෙන හැම පොතක්ම කියවපු කෙනෙක්. ඒ වුණාට මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සයිමන් නවගත්තේගමගේ පොත්. මොකද ඒවා මේ බොහොම ඉහළ මානයක තියෙනවායි කියලා මට අදටත් දැනෙනවා. ඒ වගේම මේ බොහොම අව්‍යාජ මේ රචකේ. ඔව්. ඒ වගේම ඒ තැනට ලං වෙන්න ටිකක් අමාරුයි. ඒ වගේ ඒ ලිවීම බොහොම උසස් මට්ටමේ එකක්. ඒ වගේම මේ සුමිතා රාහුබද්දගේ වගේ පොත් අපිට ලේඛිකාවක් විදිහට අපිත් ගැහණු කෙනෙක් විදිහට අපිටත් ලියන්න පුළුවන් කියන හැඟීම ඒ කාලේ අපිට ලබා දීපු එකක්. සුමිතා රාහුබද්දත් මම දැක්ක මේවර අර ස්වර්ණ පුස්තක හොඳම පොත් පහට ඔබේ පොත තේරෙනකොට ඒ පස් දෙනා අතරට ඔබ ඔය කියපු මේ ඔබ බොහොම ආදරය කරන සුමිත්‍රා රාහුබද්දයන්ගේත් නිර්මාණයක් ඇතුළත් වෙලා තිබුණා. මම පොඩි කාලේ ඉඳන් ඇගේ පොත් කියුවට පළවෙනි වතාවට මම ඇයව දැක්කේ. ඇය මාව හරිම උණුසුම්ම පිළිගත්තා. ඒක මගේ ජීවිතය අමතක නොවන දෙයක්. ඒ වගේම කිව්වා ශමිල්
මේ අපේ ලිවීම ඔයා ඉදිරියට ගෙනියන්න කියලා. මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඇය ඒක ඒ විදිහට කිව්වයි කියලා මම විශේෂයෙන් මතක් කරලා කියන්න ඕනේ. ඒ කියන්නේ තාමත්ම නිර්ලෝභීව බොහොම මේ ආදරයෙන් මේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න කියලා ඒ වගේ වචනයක් ඇහෙනකොට මම හිතන්නේ අලුත් පරම්පරාවට හොඳයි. ඇයට වෙනම ප්‍රකාශිත පොත් ප්‍රකාශන සමාගමක් තියෙනවා. ඒගේ පොත් නිතර ප්‍රකාශයටපත් කරනවා. එහෙම කෙනෙක් එහෙම කිව්වහම මට ඒක ලොකු ධෛර්යයක්. ඔව්. ඉතින් ඒ සතුටත් හිතේ තියාගෙන අපි ඊළඟ ගීතයට යමු වෙමු. මේ අද අපි සක්මන් මළුවේ ඔබත් සමග රැඳිලා ඉඳලා අපි අනිකුත් හිතමිතුරුනුත් වෙනුවෙන් වාදනය කරන අවසාන ගීතය. මේ ගීතයත් එක්කම අපි සක්මන් මළුවෙන් වෙන් වෙමු. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සවන ටොරොන්ටෝවේ සිට අන්තර්ජාලයට මුදා හැරෙන මේ ගුවන්විදුලි සේවාව වෙනුවෙන් ඔබේ අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට වාසනා මහිමය අවශ්‍ය කරන ඒ ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා කියලා. ඒ වගේම ආරාධනය පිළි අරගෙන අද මේ සක්මන් මළුවේදී අප එක්ුණාටත් අපේ ස්තුතිය ඒ අවස්ථාවේදීම පිරිනමනවා. බොහොම ස්තුතියි සුනිමල් මාව සම්බන්ධ කරගත්තට. ඇත්තටම මම මේ වැඩසටහනෙන් ලොකු සතුටක් වින්දයි කියලා කියන්නත් පුළුවන්. ඔව් මම හිතන්නේ ඔබ සතුටක් විඳිනා වගේම අපිත් ඒ වගේම අපේ අනිකුත් අසන්නනුත් ඒ වගේම සතුටක් විඳින්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මම මේ අවසාන මොහොතේ මතක් කරනවා අපේ අනිකුත් මේ වැඩසටහන ශ්‍රවණය කරන අපේ අසන්නන්ට සක්මන් මළුවේ මාහා එකතු වෙන්නට පිළිසඳරේ දෙන්නට ඔබේ මතකයන් අවදි කරන්නට කැමති නම් ලියන්න අපට. අප කැමති අවස්ථාව ඔබට ලබා දෙන්නට. තවත් දෙයක් මතක තබා ගන්න. ඔබ විශේෂ කලා නිර්මාණාත්මක හැකියාවක් තිබෙන කෙනෙක්ම වෙන්නට ඕනේ නැහැ. ඔබ ඔබේ බුද්ධිය, ඔබේ මතකය අවදි කරන්නට කැමති නම් අපිත් සමග එකතු වෙලා ඔබ මොන ක්ෂේත්‍රයක මොන තරාතිරමක කෙනෙක් වුණත් අපි ඒ සඳහා ඊට ප්‍රස්තාව සලසා දෙන්නට සූදානම් අපට හැකි සෑම විටකම. ඒ නිසා ලියන්න අපට මේ වැඩසටහන අවසානයේ ඔබට ඇසෙන විද්‍යුත් තැපැල් ලිපිනයට. මම අද සක්මන් මළුවේ ඔබ හා එකතු වන සොනිමල් බාලසූරිය. අපි ලබන සතියේ සක්මන් මළුවේ තවත් ආදරණීය චරිතයක් සමග එකතු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගනිමු. ඔබ හැම දිනෙකටම සුබ දවසක්. ඔබ
සිනාසුනා මම සිනාසුනා උල්ලුන් පොදක් කළමා ලඳකි වාසනා නම මොනාලිසා හද පාරන මාවතේ ඔබ ආහිටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා උල්ලුන් පොදක් කළමා ලඳකි වාසනා නම මොනාලිසා